හොඳයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. අපි අවසානයේට සාකච්ඡාවට ගත්තේ 2017 වයඹ පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාතේ පාසල් සඳහා නිකුත් කරපු අවසාන වාර පරීක්ෂණය. ඉතින් අපි සාකච්ඡා කරන්නේ දෙවන ප්‍රශ්න පත්‍රය. ඉතින් පසුගිය සාකච්ඡාවේදී අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ අපි පිළිතුරු ලියන්න අනිවාර්ය ප්‍රශ්නය කොටස් 10කින් යුක්ත පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. එhmenan ඔන්න අපි පොරොන්දු වෙච්ච විදිහට අපි අද ආරම්භ කරනවා දෙවන ප්‍රශ්නේ ඉඳලා තවත් ප්‍රශ්න 3ක් අන්තර්ගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. ඒතර අපි දන්නවා මේ කොටසේදී අපිට ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය නිර්දේශයේ ආවරණය වෙන විදිහට ප්‍රශ්න අපිට ලැබෙනවා. ඒකෙන් අපි දෙකකට පිළිතුරු දෙන්න ඕන. නමුත් අපේ දැනුම සඳහා අපි මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න තුනම සාකච්ඡාවට භාජනය කරනවා. ඉතින් දුවලා පුතාලා කලින් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න උත්සාහ කරා නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කොතරම් දුරට සාර්ථක වුණාද කියලා ස්වයං ඇගීමක් කරගන්න මාත් එක්ක කරන මේ සාකච්ඡාවේදී. එහෙම කරන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් මේ සාකච්ඡාවට සවන් දීලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. හොඳයි. අපි එහෙමනම් බලමු. පළවෙනි කොටසේ එහෙම නැත්නම් දෙවන ප්‍රශ්නේ උප ප්‍රශ්නය කොටස. මොකක්ද අහන්නේ? සෑම ව්‍යාපාරයකම ප්‍රධාන අරමුණු දෙකක් ඇත. ඔන්න. පරීක්ෂකවරයා යෝජනා කරනවා අරමුණු දෙකක් තියෙනවා කියලා. ඉතින් අපිට එකඟ වෙන්නද නැද්ද කියලා නෙමෙයි අහන්නේ. ඔහු මතය ප්‍රකාශ කරනවා මොනවද කියන එක තමයි අපිට පෙන්වන්න ඕනේ. ඉතින් සෑම ව්‍යාපාරයකටම ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවද? ව්‍යාපාරයක අරමුණු. ඔයගොල්ලෝ මතකද මේ පාඩම? ඇයි ව්‍යාපාරයක් බිහිවන්නේ? අපි දන්නවා අරමුණක් තියෙනවා. අපි දන්නවා පුළුල්ල ගත්තොත් එම් පොදුවේ සෑම ව්‍යාපාරයක්ම තියෙන්නේ කුමක් සඳහාද? මිනිස් අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම සඳහා. අපි ඉගෙන ගත්තා අපේ පළවෙනි පාඩමේදී ව්‍යාපාර පසුබිම කියන මාතෘකාවේදී අපි ඉගෙන ගත්තා මේ මිනිස් අවශ්‍යතාවයන් කියලා දෙයක් පැන නැගින නිසා මිනිස් අවශ්‍යතාවයන් හා වුමනාවන් පැන නැගින නිසා ඒවා තෘප්තිමත් කරන්න තමයි මේ ව්‍යාපාර සංවිධාන කියන උපකාර සේවයක් බිහි වෙන්නේ. ඉතින් මේ ව්‍යාපාර සංවිධාන බිහිවීමේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ අපි දන්නවා මිනිස් අවශ්‍යතාවයන් සම්තෘප්ත කිරීම. ඒ මිනිස් අවශ්‍යතාවයන් සම්තෘප්ත කිරීමේදී මේ ව්‍යාපාරත් යම් යම් අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ව්‍යාපාරික අරමුණු කියලා. ඉතින් දුවේ පුතේ මේ ව්‍යාපාරවල අරමුණු ගත්තොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා ඇතම් ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන අරමුණු දෙකක් ඉෂ්ට කරගන්න. ඒ අරමුණු දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලොන්ගේ මුඛ්‍ය පරමාර්ථය මොනවද? ලාභයක් ලැබීම. ලාභයක් ලැබීම. එතකොට මේ ලාභයක් ලබන්න උත්සාහ කරන ව්‍යාපාර තියෙනවා වගේම තවත් සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලොන්ගේ මුඛ්‍ය පරමාර්ථය ලාභ ලැබීම නෙමෙයි. පාරිභෝගික තෘප්තියක් ලබා දෙන ගමන් මිනිස් අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන ගමන් ඒගොල්ලොන්ගේ මුඛ්‍ය පරමාර්ථය තමයි මේ මිනිසුන්ට උපකාර කිරීම, මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. ඒ වගේ මිනිසුන්ට උදව් කිරීමේ පරමාර්ථයෙන් බිහිවන ව්‍යාපාර අපි වෙනත් නමකින් හඳුනා ගන්නවා. මොනවද ඒවා?
සමාජ සුභ සාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ආයතන කියලා. ඉතින් බොහෝ විට මේ කුමන ව්‍යාපාරයක් ගත්තත් ඒගොල්ලොන්ගේ මේ අරමුණු දෙක අපිට හඳුන ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක්. ඒ අරමුණු දෙක තමයි එකක් තමයි යම්කිසි ලාභයක් ලැබීම සහ දෙවෙනි එක තමයි ලාභයක් ලබා ගන්නා අතරතුර පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. තෘප්තිමත් කිරීම. ඒ කියන්නේ අපි දන්නවා ව්‍යාපාරික ප්‍රධාන කාර්යය තමයි මිනිස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න උදව් කරන එක. ව්‍යාපාර ඒක තමයි ව්‍යාපාර කියන ආයතන බිහි වෙන්නේ මේ මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් පාදක කරගෙන. උපකාරක සේවාවක් විදිහට. ඉතින් සමාජ සුභ සාධන අරමුණෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා නම් ඒගොල්ලන්ගේ ලාභය ඊටමත් අල්පේච්ඡ ලාභයක් වෙන්න පුළුවන්. ඊට වඩා ලාභ ආර්ථිකමය වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරවල ලාභය තරමක් විශාල ලාභයක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අපි දන්නවා ඕනම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ලාභ ඉපයීම සහ දෙක පාරිභෝගික තෘප්තිය. තෘප්තිය කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා satisfaction කියලා. සතුටු කරනවා කියන එකට. ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය. ඇයි පාරිභෝගික තෘප්තියක් බලාපොරොත්තු වෙන්නේ? ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ එක දවසකින් ඉවර වෙන දෙයක් නෙමෙයි. ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි අපේ බලාපොරොත්තුව තමයි අඛණ්ඩ පැවැත්මක්. අපි දිගටම මේක කරගෙන යනවා, දියුණු වෙනවා කියන ඒ ආසාවෙන් තමයි අපි ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් එහෙම දිගටම මේ ව්‍යාපාරයේ කටයුත්ත කරමින් නොකඩවා පාරිභෝගිකයන් තෘප්තිමත් කරමින් ලාභය වර්ධනය කර ගැනීමෙන් ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමෙන් ඉදිරියට යන්න නම් මෙන්න මේ කියන කාරණේ අනිවාර්යයි. පාරිභෝගික තෘප්තිය. ඒක නිසා මේ දෙක එකට බැඳිච්ච දෙයක්. අරමුණු දෙකක්. ලාභයක් ලබන්නත් ඕන, පාරිභෝගික තෘප්තියක් ඇති කරන්නත් ඕන. එතකොට තමයි මේ විවාහය නිසා තමයි ව්‍යාපාරයක් සාර්ථකව අතිසාර්ථකව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ලාභ ලැබීම වගේම මිනිසුන් තෘප්තිමත් කිරීම වැදගත් කාරණයක් කියලා. ඒක තමයි ප්‍රධාන අරමුණු දෙක විදිහට අපි ව්‍යාපාරයක හඳුනගන්නේ. හොඳයි. ඒ අවබෝධයත් එක්ක අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා හොයලා බලමු. එම අරමුණ ඉටු කර ගැනීමේදී ව්‍යාපාරයකට විවිධ ඉලක්ක අවශ්‍ය වේ. ඒ ඉලක්ක දෙකක් ලියන්න. මොකක්ද එම අරමුණ? අරමුණ තමයි ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තියක් ලැබීම. අපි කිව්වා මේ දෙකම එකට යන්න ඕන කියලා. එහෙම වුණොත් විතරයි ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ කියලා. ඉතින් මේ අරමුණු දෙක ඉෂ්ට කරගන්න නම් අපි යම් යම් ඉලක්ක පිටව ගන්න ඕන. එහෙම නැත්නම් අපි කියනවා ඒවට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා goals කියලා. නේද? අපි හිතමු ක්‍රිකට් මැච් එකක කුසලානය ගන්න නම් ඒකේ මැච් තියෙනවා සමහරට 3න් 2ක් දිනන්න ඕන. ඉතින් එතකොට ඒක පළවෙනි මැච් එක දිනන්නත් ඕන. දෙකක් දෙවෙනි තව 2යි 3යි එකනොත් තව එක මැච් එකක් දිනන්න ඕන. ඒතර අපේ අර කුසලානේ ලබා ගැනීම ඉලක්කය සම්පූර්ණ කරගන්න නම් ඒ අවසාන දේ සම්පූර්ණ කරගන්න නම් අපේ තියෙන ඉලක්ක තමයි මේ මැච් 3න් 2ක්වත් දිනන එක. නේද? ඉතින් ඒ වගේ අර ප්‍රධාන අරමුණු දෙක එතනට යන්න නම් අපි විසින් තව ඉලක්ක අපි තියාගන්න ඕන. ඒවත් අපි අත්පත් කරගන්න ඕන. ඒවට ලං වෙන්න ඕන. එවනම් මේ කියන ප්‍රධාන අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරයක තියෙන ඉලක්ක මොනවද? එහෙම ඉලක්කත් අපි 3ක් විතර අපි හඳුනාගත්තා ප්‍රධාන වශයෙන්. මොනවද ඒවා?
ඒවා තමයි අපි කිව්වා ගුණාත්මක භාණ්ඩ. පළවෙනි එක පාරිභෝගික තෘප්තියක් ඇති කරගන්න නම් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය. එතකොට තමයි අපිට පාරිභෝගිකයව සතුටු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සේවකයෝ කියන්නේ ව්‍යාපාරයක තීරණාත්මක සාධකයක්. නේද? මොකක්ද ඒ? සේවක ඒකට අපි කියනවා සේවක සුබ සාධනය කියලා. ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් ඕන. ඊට පස්සේ සේවක සුබ සාධනයක් අපි ඇති කරන්නත් ඕන. ඒ කියන්නේ සේවකයෝ තෘප්තිමත් කරන්න ඕන. ඉතින් ඒ වගේම අපි රැකියා බිහි කරන්න ඕන. තවදුරටත් රැකියා නව රැකියා බිහි කිරීම. ඉතින් මෙන්න මේ වගේ ඉලක්ක සම්පූර්ණ කරගන්නකොට අපේ අර කියන මූලික ව්‍යාපාර අරමුණ කරා අපිට ලං වෙන්න අපිට පුළුවන් වෙනවා. හොඳයි. අපි ඒ පළවෙනි ප්‍රශ්නේ දෙවන කොටසට දැන් පිළිතුරු ලියන ආකාරය අපි සාකච්ඡා කරමු. මොකක්ද කියන්නේ? අපිට ප්‍රකාශ කීපයක් ලැබෙනවා. ඒවා සත්‍යද අසත්‍යද කියන කාරණය අපිට සඳහන් කරන්න තමයි අපිට මේ ප්‍රශ්නේදී අපිට ලැබෙන්නේ. හොඳයි. අපි ඉදිරියෙන් අපි සත්‍ය හෝ අසත්‍ය බව අපි ප්‍රකාශ කරමු. හොඳයි. අපි බලමු ප්‍රකාශ එකින් එක මොනවද කියලා. අවශ්‍යතා පොදු වන අතර වමනා අත්‍යවශ්‍ය වේ. අවශ්‍යතා පොදුයිද? මොනවද අවශ්‍යතාවයන් කියන්නේ? අපිට ජීවත් වීම සඳහා අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල්. අපිට හුස්ම ගන්න ඕන, අපිට කෑම කන්න ඕන, අපිට බොන්න ඕන, තිබහා පිපාසයක් හැදුනොත් බොන්න ඕන අපිට. නේද? අපිට පොදුවේ කියනවා මේ කෑම සහ බීම, ඒවට අපි කියනවා ආහාර අවශ්‍යතාවය කියලා. ඇඳුම් පැළඳුම් අපිට අවශ්‍යයි. අත්‍යවශ්‍ය දේවල්. ඒ වගේම අපිට ඉන්න නිවහනක් අවශ්‍යයි. එහෙනම් ඔය කියන කාරණා ඊටමත් බරපතලයි. අපිට ජීවත් වෙන්න මේවා තිබ්බේ නැත්නම් අපි සාමාන්‍යයෙන් මිය යන්න වුණත් පුළුවන්. ආහාර, ඇඳුම්, ආරක්ෂාව, නිවාස මේ දේවල් නැති වුණොත් අපේ ජීවිතය පවා අපිට අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අවශ්‍යතාවයන් හැමෝටම පොදුයි කියන එක හරි නේද? ඔබටද මටද වෙනත් සතෙක් ගත්තොත් ඒ සතාටද මේ අවශ්‍යතාවයන් පොදු වෙලා තියෙනවා. හැමෝටම මේ කියන මූලික දේවල් ජීවිතේ ගැට ගහ ගන්න නම් අවශ්‍යයි. ඒ අපි කතා කරේ අවශ්‍යතාවයන් ගැන. අවශ්‍යතාවයන් හැමට පොදුයි කියන එක අපි දන්නවා. අපිට එකඟ වෙන්න පුළුවන් කාරණයක්. ඊට පස්සේ කියනවා උවමනාවන් අත්‍යවශ්‍යයි කියලා. මොකද්ද කියන්නේ? උවමනාවන් අත්‍යවශ්‍යයි. මොනවද උවමනාවන් කියලා කියන්නේ? උවමනාවන් කියලා කියන්නේ මේ අපේ තියෙන මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න තියෙන විවිධ විකල්ප. ඉතින් විකල්ප කීපයක් තියෙනවා නම් එතනින්ම අපිට පේනවා උවමනාවන් අත්‍යවශ්‍යයි කියලා කියන්නේ නැහැ කියලා. විකල්ප ගොඩක් තියෙනවා නම් ඒ විකල්පයෙන් එකක් තෝරගත්තොත් අනිත් ඒවා අපිට අත්‍යවශ්‍ය නැහැනේ. උවමනා අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යතාවයන් හැමෝටම පොදුයි. තෘප්තිමත් කර ගැනීම අනිවාර්යයි. නමුත් උවමනාවක් කියන්නේ විකල්ප නම් ඒ විකල්ප සියල්ල අපි සම්පූර්ණ කරගන්න ඕනේ. අපිට ඒන් එකක් විතරක් තිබ්බත් මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ආකාර මිනිසා විසින්ම සංකීර්ණ කරගෙන තියෙනවා. ඒ සංකීර්ණත්වයේ හන්ද තමයි මේ ගොඩාක් දේවල් බිහි වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එම ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් එහෙම
අනේ කොච්චර දේවල් තියෙනවද ඒ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. බත් තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, පිටි තියෙනවා, සමපෝස තියෙනවා, මැගී තියෙනවා, එහෙම නැත්නම් පළතුරු තියෙනවා, රොටි හදා ගන්න පුළුවන්. අනේ নানা ආකාර දේවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔය හැමදේම අපිට අත්‍යවශ්‍යයිද මේ අපේ බඩගින්න නැති කරගන්න? නෑ. ඒක නිසා අපිට උවමනාවල් අත්‍යවශ්‍යයි කියන කෑල්ලට එකඟ වෙන්න බැරි නිසා අපිට මේ සම්පූර්ණ ප්‍රකාශයම අපි අසත්‍යයි කියලා අපි නම් කරනවා. අපි බලමු දෙවන ප්‍රකාශය මොකක්ද කියලා. අතීතයේ අත්තුරු ක්‍රමයට පවත්වාගෙන ගිය නිෂ්පාදන බොහොමයක් අද සිදුවන්නේ තාක්ෂණයත් එක්ක. ඒකට තමයි කියන්නේ දියුණුව කියලා. මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්ද? එකඟ වෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවා අතීතයේ ඊටමත් නොදියුණු තාක්ෂණයක් තමයි තිබ්බේ. බොහෝ විට මේ හස්ත කර්මාන්ත තමයි අපි දැක්කේ ඕනම දෙයක් කරන්න. පෙදරවරු වගේ ඉඳලා අපි බොහෝ දේවල් මේ අත්‍යන්ත්‍ර වගේ දේවල් වලින් සරණ උපකරණ වලින් සරල භාවිතයන් තුලින් තමයි අපි ඉෂ්ට කරගත්තේ. නමුත් අපි දන්නවා තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා සඳහා අපිට විවිධාකාරයේ මෙවලම් අපිට ගොඩනගාගෙන හොයාගෙන තියෙනවා. ඒක නිසා අපේ ජීවිතේ ඊටමත් අපිට කාර්යක්ෂම විදිහට සහ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් පහසුකම් ලැබිලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රකාශය අපිට එකඟ වෙන්න පුළුවන්. අතීතයේ අත්තුරු ක්‍රමයකට හස්ත කර්මාන්ත ආකාරයෙන් පවත්වාගෙන බොහෝ දේවල් අද දින තාක්ෂණයත් එක්ක ඊටමත් දියුණු තලයකට පත් වෙලා තියෙන නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා සත්‍යයි කියලා. අපි බලමු ඊළඟ ප්‍රකාශය. නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාම ව්‍යවසායකත්වය. අපි කොතනින්ද මේ ප්‍රශ්නේ අහන්නේ? නිෂ්පාදන සාධක කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. අපි මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒකට එතනදී මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ entrepreneurship කියලා ඉංග්‍රීසියෙන් කියනවා. entrepreneur කියලා කියන්නේ ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා තමයි මොකද්ද ඔලුවට දාගන්නේ? බාරගන්නේ අවදානම. මොකද්ද අවදානම කියලා කියන්නේ? ව්‍යාපාරයට යොදන සල්ලි ටික, මුදල් ටික, ප්‍රාග්ධනයේ සම්පත් ටික අපි හරියට කළමනාකරණය කරේ නැත්නම් එහෙම අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක අපිට නැති වෙන්න පුළුවන්. ඒකේ අගය වැටෙන්න පුළුවන්. හැබැයි හරියට කරොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට මේ ව්‍යාපාරයට දාන වත්කම් ටික අපිට බෝ කරගෙන යන්න පුළුවන්. අපිට බොහෝ සම්පත් අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්. වාහන මිලදී ගන්න පුළුවන්, ගොඩනැගිලි ගන්න පුළුවන්, අලුතෙන් ගෙවල් හදන්න පුළුවන්, අලුතෙන් රක්ෂා බිහි කරන්න පුළුවන්, අලුත් ව්‍යාපාර මිලදී ගන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාරයක් දියුණු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යෑම ව්‍යවසායකත්වය. අපි අර තීරණ ගනිමින්, අවධානය ගනිමින්, කළමනාකරණය කරමින්, නායකත්වය දෙමින් අපි මේ නිෂ්පාදන සාධක සංවිධානය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ල සංවිධානය කරන පුද්ගලයාට අවදානම දරමින් අපි කියනවා මොකද්ද? එයාට ව්‍යවසායකයා කියලා. ඉතින් කළමනාකරුවෝ වුණත් මේ දේවල් කරනවා වුණාට ඔවුන්ගේ හිසට බරක් නැහැනේ මේ ව්‍යාපාරයේ තියෙන ඒ ආයෝජනය නැති වුණොත් ඒ අවදානම ඔවුන්ට නැහැ. ඔවුන්ට නැති වෙන්නේ රස්සාව, එහෙම නැත්නම් වැටුප පමණයි. නමුත් ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරික අවධානය දරමින් මේ කටයුතු සමාජනය කරන පුද්ගලයා. ඒක නිසා ඒකට අපි කියනවා ව්‍යවසාය කියලා. අපි ඒක සත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තම දක්ෂතාවය හා හැකියාව ප්‍රයෝජනයටගෙන පවරන කාර්යය නිසු ලෙස ඉටු කරන පුද්ගලයෝ කළමනාකරුවෝ වෙති. මේක හරිද? අසත්‍යයි. තම දක්ෂතාවය හා හැකියාව ප්‍රයෝජනටගෙන පවරන කාර්යය නිසි ලෙස ඉටු කරන පුද්ගලයෝ කවුද? ව්‍යාපාරයේ සේවකයෝ. අපි දන්නවා
සේවකයන්ගේ කාර්යභාරය මොකද්ද? කළමනාකරුවන්ගේ කාර්යභාරය මොකද්ද කියලා. කළමනාකරුවන්ගේ කාර්යභාරය තමයි අයිතිකරුවන් විසින් ඔයගලන්ට දෙන ඉලක්ක ඒවා සැලසුම් කරලා තීරණ අරගනිමින් ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම තමයි කළමනාකරුවන්ගේ අරමුණ. නමුත් මේ තම දක්ෂතාවය හැකියාව ප්‍රයෝජනට ගනිමින් පවරණ කාලේ නිසිලෙස ඉටු කරන පුද්ගලයෝ අපි හඳුනාගන්නේ සේවකයන් විදිහට. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ අපි අසත්‍යයි කියලා අපි පිළිතුර සපයන්න පුළුවන්. හොඳයි. අපි දෙවන කොටසට අපි දැන් පිළිතුරු සපයලා අවසන්. අපි දැන් බලමු තුන්වෙනි කොටසට පිළිතුරු ලියන්න. මොකද්ද තුන්වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ? දෙවන ප්‍රශ්නේ තුන්වෙනි කොටස ව්‍යාපාර විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත විවිධ භාණ්ඩ හා සේවා සපයනවා සම්පාදනය කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවන් සැපීම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක් කියලා තමයි අපි නිර්වචනය කළේ. ඒක හරි නේද? මිනිස් අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවාවන් සැපීම ආශ්‍රිත ක්‍රියාවලියක් අපි හඳුන්වනවා ව්‍යාපාරයක් විදිහට. හොඳයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එක්ක භාණ්ඩයක් දෙන්නේ එහෙම නැත්නම් සේවාවක් දෙන්නේ. දැන් මොකද්ද අපෙන් අහන්නේ? භාණ්ඩ හා සේවාවන් අතර දක්නට ලැබෙන වෙනස්කම් දෙකක් තමයි හඳුනගන්න කියලා කියන්නේ. භාණ්ඩ හා සේවාවන් අතර අපි කීපයක් අපි බලමු හඳුනගන්න. වෙනස්කම් තමයි අපිට ලියන්න ඕන. සමානකම් නෙමෙයි. නේද? එහෙමනම් අපි බලමු මේ පැත්තෙන් දාමු භාණ්ඩ, මේ පැත්තෙන් සේවාවන්. භාණ්ඩ, මේ පැත්තේ සේවාවන්. භාණ්ඩවල ලක්ෂණ මොනවද? අපි දන්නවා ස්පෘශ්‍ය කියලා කියනවා. සේවාවන් අස්පෘශ්‍යයි. ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් සේවාවක් අපිට අල්ලන්න බෑ. භාණ්ඩයක් අපිට අල්ලන්න පුළුවන්. මේවා අල්ලන්න පුළුවන් අපිට දැනෙනවා. ඒ කියන්නේ ස්පෘශ්‍යයි. ඒ කියන්නේ භෞතික පැවැත්මක් තියෙනවා. භෞතිකව අපිට පේනවා. භෞතික පැවැත්ම සේවාවන් වලට එහෙම නැහැ. භෞතික පැවැත්මක් නැත. භෞතික පැවැත්මක් නැත. ඒ වගේම දෙකයි අපෙන් අහන්නේ භාණ්ඩයක් අපි සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. සපයන්නාගෙන් වෙන් කළ හැක. එසේ කළ නොහැක. මම මේ කියන්නේ මේ වෙන් කළ නොහැක. වෙන් කළ නොහැක. ඔයගොල්ලන්ට මේ පිළිතුර සම්පූර්ණයෙන්ම ලියන්න පුළුවන්. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. තව ගොඩක් තියෙනවා. ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරන්න බෑ. ඊට පස්සේ භාණ්ඩයක් නම් ඒකීයයි එහෙම නැත්නම් සමජාතීය කියලා කියනවා. සේවාවක් සමජාතී නෑ. ගත්තොත් එහෙම කොණ්ඩේ කපන එක ගත්තොත් එහෙම මගේ කොණ්ඩේ කපන විදිහට නෙමෙයි තව එක්කෙනෙක්ගේ කොණ්ඩේ කපන්නේ. ඒ පුද්ගලයාගේ දක්ෂතාවය මත සහ ඒ සේවාව අවශ්‍ය කරන පුද්ගලයාගේ අවශ්‍යතාවයත් එක්ක ගැලපෙන විදිහට තමයි සේවාවන් සිද්ධ කරන්නේ. ඒක නිසා එක සේවාවක් කිසිසේත්ම තවත් සේවාවකට අපිට සමාන කරන්න බෑ. ඒකේ මොකක් හෝ වෙනසක් තියෙනවා. නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩයක් එකම අච්චුවෙන් එන්නේ, එකම ප්‍රමාණයෙන්, එකම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තමයි තියෙන්නේ. තියෙන අන්තර්ගත දේවල් ඒකේ ඒකීය භාවයක් තියෙනවා. එහෙම නැත්නම් සමජාතීයයි. ඒ වගේ අපිට කියන්න පුළුවන්. හොඳයි. කාරණා දෙකක් තමයි කියන්න තියන්නේ අපි ඊට වැඩිය අපි සාකච්ඡා කරා. දැන් මොකක්ද අහන්නේ?
භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් හා සේවා නිෂ්පාදන ව්‍යාපාර සඳහා උදාහරණ දෙන්න කියලත් කියනවා. නේද? අපි බලමු මේ පැත්තෙන් දීමු අපි භාණ්ඩ නිෂ්පාදන උදාහරණ භාණ්ඩ නිෂ්පාදන අනිත් පැත්තෙන් දෙමු සේවාවන්. සේවාවන්. අපි ගමු නිකන් අපි හිතලා ලියමු. ඕගොල්ලන්ට හිතලා ලියන්න පුළුවන් ඕන තරම් ලියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ජංගම දුරකථන කියලා. ජංගම දුරකථන කියන්නේ භාණ්ඩයක් නේද? ජංගම දුරකථන ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ආහාර මේ වගේ දේවල් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. තවත් ඕනනම් මෝටර රථ කියලාත් අපි ලියමු. නේද? මෝටර රථ කියන්නේ භාණ්ඩයක්. සේවාවන් අපි දන්නවා රූපලාවන්‍ය කියන්නේ සේවාවක්. අපි ඊටම ජනප්‍රිය සේවාවක්. නිතරම අවශ්‍ය වෙන සේවාවක්. රූපලාවන්‍ය, නීතිඥ, වෛද්‍ය මේකල මොනවද කරන්නේ? සේවාවන්. එහෙම නැත්නම් ගණකාධිකරුව. ඒ වගේ සේවා සපයන අය. එහෙම නැත්නම් මොන හරි අලුත් වැඩියා සේවාවන් කරන අය. මේ වගේ අපිට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් හතරවෙනි කොටසට යමු. මොකද හතරවෙනි කොටසෙන් අහන්නේ? ශාන්ත පෙරේරා මහතා ප්‍රදේශයේ පවත්නා අමුද්‍රව්‍ය භාවිතා කරමින් විසිතුරු මල් පෝච්චි නිෂ්පාදන ව්‍යාපාර පවත්වාගෙන යයි. ව්‍යාපාරිකයා ශාන්ත පෙරේරා එයා මොනවද කරන ව්‍යාපාරය? විසිතුරු මල් පෝච්චි ප්‍රදේශයේ පවත්නා අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමයි මේ විසිතුරු මල් පෝච්චි නිෂ්පාදනය කරන්නේ. හොඳයි. ඇල්මක් ඇති පාර්ශවයන් දෙන්නෙක් හඳුනගන්නලු ශාන්ත කියන ව්‍යාපාරය. එයා මොකද්ද කරන්නේ? මල් පෝච්චි නිෂ්පාදනය කරන එක. එතකොට එයාගේ ව්‍යාපාරයේ ඇල්මක් ඇති පාර්ශවයන් කවුද? අපි දන්නවා ඇල්මක් ඇති පාර්ශවයන් කියලා කියන්නේ ව්‍යාපාරයක කටයුතු කෙරෙහි කිට්ටුවෙන් අවධානයෙන් කටයුතු කරන පිරිස්. ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන පිරිස්. මොකද ඒහා බැඳුණු තමාගේ යම් යම් අරමුණු ඉෂ්ට කරගන්න තමයි මේ ව්‍යාපාරයක පැවැත්ම පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් අවධානයෙන් කටයුතු කරන්නේ. ඉතින් එහෙම ඇල්මක් ඇති පාර්ශවයන් කවුරුන්ද අපි හඳුනගන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඉන්නවා. ශාන්ත පෙරේරා මහතා. ඊට පස්සේ එයාගේ භාණ්ඩ ලබා ගන්නා ගනුදෙනුකරුවන්, එයාට මේ මල් පෝච්චි හදන්න අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්, ඒ වගේ එහෙම කීප දෙනෙක් ඉන්නවා. එහෙමනම් දෙන්නෙක්නේ අහන්නේ නේද? අයිතිකරු අපිට හඳුනා ගන්න පුළුවන්. අයිතිකරු ඇල්මක් ඇති පාර්ශවයන් විදියට. ඒ කියන්නේ ශාන්ත. ඒ වගේම ඔහුගේ ගනුදෙනුකරුවන්. කාරණා දෙකක් තමයි අපිට ලියන්නේ. ආයේ සැපයුම්කරුවන් වත් අපිට ඇල්මක් ඇති පාර්ශවයන් විදිහට හඳුනා ගන්න පුළුවන්. සැපයුම්කරුවා. හොඳයි. දැන් මොකක්ද අහන්නේ? එක් පාර්ශවයක් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දැක්වීමෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු මොනවද? නේද? මොකක්ද? දැන් ව්‍යාපාරයේ අයිතිකරු නම් ඇයි ඇල්මක් දක්වන්නේ? අයිතිකරු එයාගේ අරමුණ තමයි මොකද්ද? ව්‍යාපාරය ලාභ ඉපයීම. ඒ වගේම එයාගේ ආයෝජන සුරක්ෂිතතාවය. එයා යොදවපු මුදල ආරක්ෂා වෙයි කියලා. ආයෝජන සුරක්ෂිතතාවය පිළිබඳව ඔහු ඉතාමත් අවධානයෙන් තමයි සුරක්ෂිත බව.
ඒ කටයුතු කරන්නේ හැම වෙලේම. රක්ෂණය කරනවා ගින්නක් ඇති වුණොත් ඊට පස්සේ අර විවිධ වංචා දූෂණ ඒවා වළක්වන්න සිකියුරිටි කෙනෙක් දාන්න පුළුවන් හැම වෙලේම එයාගේ දීපල ආරක්ෂා කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම එයාගේ අරමුණ තමයි වැඩි දියුණුව. ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටපත් වීම ඔහුගේ පරමාර්ථයක්. අයිතිකරු ගත්තොත් එහෙම. ගනුදෙනුකරුවෝ ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අපි දෙන්නෙක්ගේ විතර අරමුණු ලියන්න එපයි. ගනුදෙනුකරුවන්. නේද? ගනුදෙනුකරුවන්. ඒගොල්ලොන් ඇයි? ඒගොල්ලොන්ගේ පරමාර්ථ මොනවද? ගුණාත්මක භාණ්ඩයක්. ගුණාත්මක භාණ්ඩයක් ගන්න පුළුවන් වෙයි කියන. ගුණාත්මක භාණ්ඩ මිලට ගන්න තමයි ඒගොල්ලෝ සූදානම්. ඒ වගේම සාධාරණ මිල. සාධාරණ මිල. අපි ගත්තොත් එimhe සැපයුම් කරුවන්. සැපයුම් කරුවන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ මොකද්ද? ඔවුන්ගේ ජීවිතය ගෙන යන්නේ අපේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දීලා ඒකෙන් මුදලක් ලබාගෙන තමයි ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ. ඉතින් සැපයුම් කරුවෝ බලාපොරොත්තු වෙනවා නැවත නැවත ඇනවුම් ලබා ගැනීම. ඒ වගේම භාණ්ඩ සැපයූපු ඇනවුම් වලට අදාළ ගෙවීම් ටික නිසි කාලයේදී ගෙවයි කියන පරමාර්ථය. තව තවත් අලුත් ඕඩර්ස් ලැබෙයි කියන පරමාර්ථය. ඒ වගේ ඒගොල්ලොන්ගෙත් මේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු රාශියක් තියෙන්න පුළුවන්. හොඳයි. අපිට දැන් තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. දෙවෙනි ප්‍රශ්නයත් අපි දැන් අවසන් කරා. තුන්වෙනි ප්‍රශ්නේ කොටස් අපිට නැවත වතාවක් අපිට ආ වශයෙන් උපකොටස් තියෙනවා. ඒතර පළවෙනි උපකොටසෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාර පරිසරය කියන්නේ කුමක්ද කියන එක. ව්‍යාපාර පරිසරය. මොකද්ද ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපාන විවිධ පාර්ශ්වකරුවන් සහ සාධක වලින් සමන්විත වටපිටාවට තමයි අපි කියන්නේ ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින් පරිසරය කියලා. අපි කියන්නේ පරිසරය කියලා කියන්නේ අපි ආවට පේන දේවල්. ඉතින් ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන වටපිටාව. ඒ වටපිටාවේ අපිට භෞතික වශයෙන් පේන්න තියෙන දේවල් තියෙනවා. තවත් සමහර දේවල් තියෙනවා අපිට භෞතිකව නොපෙනුනත් ඒ සාධකවල බලපෑම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට සාර්ථක අසාර්ථක භාවයට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කාරණා අපිට පිළිබඳ අවබෝධයක් ලබා දෙන ආකාරයේ පිළිතුරක් තමයි අපි මෙතනදී ලබා දෙන්න ඕන. හොඳයි. අපි එහෙමනම් අපි කෙටි පිළිතුරක් දෙමු. ලස්සන පිළිතුරක්. අපි කියමු ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට නේද? ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කළ හැකි පාර්ශ්වකරුවන් හා වෙනත් සාධක වලින් සමන්විත වටපිටාව ව්‍යාපාරික පරිසරය වේ. එතකොට කවුද
ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපාන පාර්ශ්වකරුවන් කියලා කියන්නේ. එහෙම පාර්ශ්වකරුවන් රාශියක් ඉන්නවා. ඒ වගේම අනෙකුත් සාධක කියන්නේත් මොනවද? එහෙම සාධකත් රාශියක් තියෙනවා. ඉතින් මූලික වශයෙන් අපි මේ පරිසරයේ කොටස් දෙකකට වෙන් කර ගන්නවා කියලා තමයි අපි ඉගෙන ගත්තේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයේ ඉන්න පාර්ශ්වකරුවන් කීප දෙනෙක් කිව්වොත් එම් ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්. බාහිර පරිසරයේ තමයි අපිට හමු වෙන්නේ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, රජය, ඒ වගේම අනාගත ආයෝජකයන්, පරිසර සංවිධාන, ප්‍රජාව, තරඟකරුවන් වගේ පාර්ශ්වකරුවන්. ඒ වගේම සාධක විදිහට අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයේ තියෙන අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ශක්තිය, ඒගොල්ලොන්ගේ තියෙන ව්‍යාපාරික දැනුම, පළපුරුද්ද වගේ දේවල් සහ බාහිර පරිසරයේ තියෙන සාධක විදිහට අපිට සාධක රාශියක් හම්බ වෙනවා. ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ඒ වගේම ගෝලීය පරිසරය වගේ විවිධ උපකොටස් රාශියක් අපිට, සාධක රාශියක් අපිට වෙන් කර ගන්න පුළුවන්. හොඳයි. මෙන්න දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ, ආ කොටසෙන් අහන්නේ අන්න ඒ වගේ ආර්ථික පරිසර සාධක දෙකක් ලියන්න කියලා. ඉතින් අපි දන්නවා ආර්ථික පරිසරය කියන එක අපිට අදාළ වෙන්නේ අර විවිධ බලවේග. ව්‍යාපාරික පරිසරයේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන් අනෙකුත් සාධක වලට තමයි අපි මේ ආර්ථික පරිසරය යටත් වෙන්නේ. එහෙනම් මේක තියෙන්නේ ව්‍යාපාරික බාහිර පරිසරය. ඇයි බාහිර කියලා කියන්නේ? මේ බාහිර පරිසරයේ තියෙන සාධක අපිට බලපෑම් එල්ල කරන්න අමාරුයි. අපි ඒවට අනුගත වෙලා අපි යම් යම් ක්‍රියාමාර්ග අරගෙන ප්‍රතිචාර දක්වමින් තමයි අපිට ව්‍යාපාරය අපිට ගෙන යන මාවත තීරණය කරන්න ඕන. ඒක නිසා අපිට මේවට බලපෑම් එල්ල කරන්න බෑ. නමුත් අපිට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ වලින් එන අයහපත් බලපෑමක් තියෙනවා නම් ඒක අඩු කරගන්න, ඒක මගහරව ගන්න අපිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම මේ පරිසරයෙන් මොන හරි අපිට ලැබෙනවා නම් අවස්ථාවක්, ඒකින් වාසියක් ලැබෙනවා නම් ඒ වාසිය උපරිම විදිහට අපි ව්‍යාපාරයේ දියුණුව සඳහා යොදවා ගන්න ආකාරයට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ආර්ථික පරිසරයේ දුවේ පුතේ අපිට හම්බෙන සාධක තමයි මෙන්න මේ දේවල්. අපි ගත්තොත් එහෙම උද්දමනය, ඒ වගේම රැකියා නියුක්තිය, ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය, පොලී අනුපාත, තව ගොඩක් තියෙනවා. විනිමය අනුපාත, ඒක පුද්ගල ආදායම, දළදේශීය නිෂ්පාදනය වගේ විවිධාකාරයේ ආර්ථික සාධක රාශියක් අපිට හමු වෙනවා. ඉතින් අපිට දෙකක් විතරයි මේ අවස්ථාවේදී අපිට නම් කරන්න කියලා තියෙන්නේ. ව්‍යාපාරවල ආර්ථික පරිසරය. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මොකද්ද කියන්නේ? ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා. ප්‍රකාශ සත්‍ය අසත්‍යතාවය තමයි අපිට පෙන්눔 කරන්න ඕන. හොඳයි. ලේසි ප්‍රශ්නයක්. අපි බලමු අපි මේක සත්‍යද අසත්‍යද කියන කාරණා අපි නිගමනය කරන්නේ කොහොමද කියලා. ආ කොටස. ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් මූල්‍ය ආයතන ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වයි. මූල්‍ය ආයතන කියලා කියන්නේ මූල්‍ය සම්පාදනය කරන ආයතන. එතකොට මූල්‍ය සම්පාදනය කරන ආයතනයක අරමුණු මේගොල්ලෝ කියන්නේ ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවලු. මූල්‍ය ආයතන කියලා කියන්නේත් මේ ක්‍රියාත්මක කරන ව්‍යාපාරික ආයතන කොට්ටාසයක්. ඔවුනුත් ක්‍රියාත්මක වෙන්නේ ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් සහ පාරිභෝගික තෘප්තිය ඇති කරලා තම ව්‍යාපාර වර්ධනය කරගන්න.
එහෙම නැතුව මේවා බොහෝ විට සමාජ සුබසාධන අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන දේවල් නෙමෙයි. ලංකාවේ ගත්තොත් එහෙම ඕනම මූල්‍ය ආයතනයක් ඒක ලාභ අපේක්ෂාවෙන් පාරිභෝගික තෘප්තිය ඇති කරමින් කටයුතු කරන ආයතන. රාජ්‍ය සමාගම් වගේ ආයතන. සංස්ථාවලට වඩා වෙනස්. එතකොට ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමේ ඒ වගේ අරමුණකින් කවුද ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඇල්මක් ඇති පාර්ශවයක් විදිහට ගත්තොත් එහෙම මූල්‍ය ආයතන ඒගොල්ලෝ ජාතික නිෂ්පාදනයේ වගේ දේවල් වර්ධනය වෙන එකද ඒගොල්ලෝගේ පරමාර්ථය. ඒ වගේ කාරණා දිහා බලන් ඉන්නේ කවුද? රජයේ වගේ ඇල්මක් ඇති පාර්ශවය. ජාතික නිෂ්පාදනය, රැකියා නිෂ්පාදනය ඒ වගේ දේවල් ඒ වගේ පරමාර්ථ ඉෂ්ට කරගන්න හදන්නේ කවුද? රජය වගේ ඇල්මක් ඇති පාර්ශවය. එහෙමනම් අපිට මේ මූල්‍ය ආයතන එවන් ආයතනයක් විදිහට අපිට හඳුනගන්න බැරි නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ නැති නිසා අපි කියමු මේක අසත්‍යයි කියලා. අසත්‍ය ප්‍රකාශයක්. අසත්‍යයි. ඊළඟ ප්‍රකාශය. ගණදෙනුකරුවන්ගේ මිලදී ගැනීමේ රටාවන්හි සිදුවන වෙනස්කම් ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. පර්චේසින් power. මිනිස්සු අතේ ගොඩක් සල්ලි තියෙනවා නම් ඒගොල්ලන්ට වැඩි වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදන අරගන්න පුළුවන්. විසිතුරු භාණ්ඩ ගන්න පුළුවන්, ටීවී, කැසට්, වාහන ඒ වගේ තමාගේ තියෙන මේ පර්ස් එකේ තියෙන ශක්තියත් එක්ක තමයි මේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වන්නේ. මිලදී ගන්න වැඩියෙන් පුළුවන් කියන්නේ ව්‍යාපාර වලට අවස්ථාවක් වෙලා ඒගොල්ලන්ගේ අලවිය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒක හන්ද ගන්දෙනුකරුවන්ගේ මිලදී ගැනීමේ රටාවන් සිදුවන වෙනස්කම් ව්‍යාපාර කටයුතු කෙරෙහි අනිවාර්යයෙන්ම බලපෑමක් එල්ල කරනවා. අපි මේ දිනවල ඒක අත්විඳිනවා. මේ අධික උද්දමනයක් තියෙනකොට අපිට ලැබෙන මුදල් ටික සීමිත නම් ව්‍යාපාර වලට ලොකු ජයග්‍රහණ අත්පත් කරගන්න අමාරුයි. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා සත්‍ය ප්‍රකාශයක් විදිහට. සත්‍යයි. ඊළඟ ප්‍රකාශය. රැකියා නියුක්තිය ආර්ථික පරිසරයට අයත් සාධකයකි. හරියටම හරි. සත්‍ය ප්‍රකාශය. රැකියා නියුක්තිය කියලා කියන්නේ ආර්ථික පරිසරයේ සාධකයක්. අවසාන ප්‍රකාශය. දේශීය භාණ්ඩ සඳහා විදේශ වෙළඳපොළ ලබාගත හැකිවීම තාක්ෂණික පරිසර සාධකයකි. දේශීය භාණ්ඩ සඳහා විදේශ වෙළඳපොළ ලබා ගැනීම තාක්ෂණික පරිසර සාධකයකි. ඒක හරිද? අපි දන්නවා මේ විදේශ වෙළඳපොළ අපිට ලැබෙන්නේ ගෝලීය පරිසරයේ ප්‍රතිඵලයක් විදිහට. ඒක නිසා අපිට මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න බෑ. මොකද්ද? දේශීය භාණ්ඩ සඳහා විදේශ වෙළඳපොළ ලබාගත හැකිවීම තාක්ෂණික පරිසර සාධකයක් නෙමෙයි. ඒක ගෝලීකරණයේ ප්‍රතිඵලයක් නිසා. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අසත්‍යයි. හොඳයි. අපි යොමු ඊළඟ ප්‍රශ්නෙට. මොකද්ද? නුවර එළිය ප්‍රදේශයේ සුන්දර කඳු පාමුලක ජීවත් වන ධනපාල මහතා තමා සතු රුපියල් ලක්ෂයක මුදලක් යොදාගෙන ප්‍රදේශයේ පවතින පිරිසිදු කිතුල් පැණි වලින් හකුරු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු. අපි දන්නවා නුවර එළියට ආසන්න ප්‍රදේශවල තමයි අපිට මේ කිතුල් පැණි හකුරු ඒ වගේ දේවල් අපිට හම්බ වෙන්නේ. මේ ප්‍රදේශයේ ඒවා හොඳින් අපිට හමු වෙන සම්පත. ධනපාල මහතාගේ ව්‍යාපාරයේ පරිසරය අධ්‍යයනය කර පහත වගුව සම්පූර්ණ කරන්න. අපි දන්නවා මේ ව්‍යාපාරික පරිසරය අපි ඒක අධ්‍යයනය කරන්න ඕන. පරිසරය අගය කරන්න ඕන. අපේ ඒ ව්‍යාපාරයේ තියෙන ස්වභාවයත් එක්ක මේ පරිසර සාධක වලින් නැති වෙන බලපෑම අපි හඳුනගත්තොත් තමයි අපිට ව්‍යාපාරයේ නියම දිශානතියට යොමු කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයන් හඳුන ගන්න ඕන.
ඊට පස්සේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් හඳුන ගන්න ඕන. ව්‍යාපාරයට තියෙන අවශ්‍යතාවයන් හඳුන ගන්න ඕන අවස්ථාවන්. ඒ වගේම ව්‍යාපාරයට තියෙන තර්ජන හඳුන ගන්න ඕන. ඒ වගේම මේ ව්‍යාපාරයේ ඉන්න විවිධ පාර්ශ්වකරුවන් බලපෑම් එල්ල කරන්න පුළුවන් අය හඳුන ගන්න ඕන. ඉතින් මේ දේවල් අපි මනාව අධ්‍යයනය කර ගැනීම තුලින් තමයි අපිට මේ යම් යම් අවධානය යොමු කළ යුතු දේවල් පිළිබඳ අපිට වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේවා සොයා ගැනීමට කරන විග්‍රහයට තමයි අපි කියන්නේ ව්‍යාපාරික පරිසර අධ්‍යයනය කියලා. ඉතින් අපි දන්නවා අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය විග්‍රහ කරනකොට තමයි අපිට මේ ශක්තියින් සහ දුර්වලතාවයන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරික බාහිර පරිසරය අධ්‍යයනය කරනකොට අපිට හමු වෙන ඒ බලපෑමක් එල්ල කරන්න පුළුවන් සාධක තමයි අපි අවස්ථාවන් හා තර්ජන විදිහට අපි පෙන්නන්නේ. ඉතින් මේක ව්‍යාපාරයේ යහපතට බලපාන කාරණා දෙකක් විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයක තියෙන ශක්තියින් සහ ව්‍යාපාරික අවශ්‍යතාවයන් අපි උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න ඕන. ඊට පස්සේ මේ දුර්වලතාවයන් මගහරින්න අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. තර්ජන ටික අපි වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් ඒක තමයි පරිසර අධ්‍යයනයේදී අපි අනාවරණය කරගන්න, හෙළිදරව් කරගන්න කාරණා. ඉතින් අපි මේ ධනපාල මහතාගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන පුංචි මේ තොරතුරු ටික භාවිතා කරලා අපිට පුළුවන් මේ ව්‍යාපාරයේ තියෙන පරිසරය විග්‍රහ කරන්න. ඉතින් අපි බලමු මේ තොරතුරුත් එක්ක අපිට කියන්නේ මෙන්න මේ chart එක සම්පූර්ණ කරන්න කියලා. chart එක සම්පූර්ණ කරලා අපිට කියනවා මේ කාරණා අපිට හොයලා දෙන්න කියලා. ඉතින් අපි මේ chart එකම අපි බලමු. ඉඩ තියෙන විදිහට අපි මේකේ මේ කරුණු කාරණා පිළිබඳව අපි හොයාගන්න උත්සාහ කරමු. හොඳයි. හොඳයි. මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියක් මොනවද? ශක්තියක්. මොන පේනවද? නුවරඑළිය ප්‍රදේශයේ සුන්දර කඳුපාමුලක ජීවත් වන ධනපාල මහතා තමා සතු රුපියල් ලක්ෂයක මුදලක් යොදාගෙන එතකොට මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ විදිහට ගත්තොත් එහෙම තියෙන ශක්තියක් තමයි මොකද්ද මේ මොනවද තියෙන ශක්තිය? මේ ධනපාල මහතා ගාව තමා සතු රුපියල් ලක්ෂයක් තියෙනවා. ප්‍රාග්ධන ශක්තිය. අයිතිකරු සතු ප්‍රාග්ධනයේ පැවතීම ව්‍යාපාරික ශක්තියක්. නේද? ඒක නිසා එහෙනම් අපි පළවෙනි ශක්තිය විදිහට අපි හඳුනගමු. හිමිකරුගේ ප්‍රාග්ධන හැකියාව. නේද? හිමිකරුගේ ප්‍රාග්ධන හැකියාව අපි ධනාත්මක කාරණයක් විදිහට අපි හොයාගන්නවා. ඒක නිසා මේ ව්‍යාපාරේ එයාට දියුණු කරගෙන යන්න අවශ්‍ය හැකියාව තියෙනවා. දුර්වලතාවයන් මොනවද? මොනවද තියෙන දුර්වලතාවයන්? මේක එහෙම කියනවද? සුන්දර කඳුපාමුලක ජීවත් වන ධනපාල මහතා කඳුපාමුල සුන්දර වුණත් අපිට විවිධ දුෂ්කරතාවයන් තියෙනවා. ප්‍රවාහන පාසුකම් නැති වෙන්න පුළුවන්. නේද? ඒ වගේ අපිට මේ තියෙන ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම වගේ කාරණා මේ වගේ වෙළඳපොළක් නොමැතිවීම. ඒ කියන්නේ අපි දන්නවා මේ කඳුපාමුල වගේ තැන්වලදී අපිට නිෂ්පාදනය කරන දේවල් අලෙවි කරගන්න අපිට පහසුකම් නැහැ. ඒක නිසා මේ භූගෝලීය පිහිටීම අපිට අවාසියක් විදිහට අපිට ක්‍රියාත්මක වෙනවා. නේද? ඒ වගේ. එහෙමනම් පිහිටීම භූගෝලීය පිහිටීම ඒක අවාසි විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අවස්ථාවන්. මොකද්ද අවස්ථාවක් විදිහට අපිට මෙතන ගන්න පුළුවන් යන්නේ?
ප්‍රදේශයේ මේ අමුද්‍රව්‍ය තියෙනවා නේද? ප්‍රදේශයේ මොනවද තියෙන්නේ? පැණිද තියෙන්නේ. ප්‍රදේශයේ කිතුල් පැණි සුලභ වීම ඔහුගේ ව්‍යාපාරය පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. සුලභ වීම නේද? ඊට පස්සේ තර්ජන ඇති වෙන්න පුළුවන් කාගෙන්ද මේ ව්‍යාපාරයකට? අපි දන්නවා තරඟකරුවෝ ගොඩක් ඇති තවත් මේ වගේ අය. තරඟකරුවන් ඊට පස්සේ දේශගුණික බලපෑම් මොනවා හරි අපි හිතමු නායයන් වගේ දේවල් වුණොත් අපිට ඒ කියන්නේ ස්වාභාවික විපත් වගේ දේවල් අයහපත් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවා තර්ජන විදිහට තමයි අපි හඳුනගන්නේ. මේවා අපි මේ විදිහට හඳුනගෙන මේවට අපි මුහුණ දෙන්න අපි කුමන උපක්‍රම භාවිතා කරනවාද කියන කාරණා තමයි අපි තීරණය කරන්නේ ව්‍යාපාරයක මේ පරිසර විග්‍රහයෙන් පරිසර අධ්‍යයනයෙන්. අපි ඒකට කියනවා අර SWOT analysis එකක් කියලා කියන්නේ. Strength, weaknesses, opportunities and threats. Strengths, weaknesses, opportunities සහ threats කියලා තමයි කියන්නේ. SWOT කියලා තමයි අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ. මෙන්න මේ විදිහට. SWOT විග්‍රහය කියලා තමයි අපි මේක කෙටියෙන් හඳුන්වන්නේ මේ පරිසර විග්‍රහය කියන කොටසට. හොඳයි. මේ ප්‍රශ්නෙත් අපි ඒ කොටසත් උපකොටසත් අපි සාකච්ඡාව අපි අවසන් කරා. දැන් අපිට තියෙන්නේ 4 වෙනි කොටස. මොකද්ද? ගෝලීයකරණය නිසා දේශ සීමා සහ වෙනත් සාධක වලින් තොරව ලෝකේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කිරීමට හැකියාව ලැබී ඇත. උත්තරෙත් තියෙනවා වගේ නේද? අර මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද අහන්නේ? ගෝලීකරණය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ගෝලීකරණය කියලා කියන්නේ? ගෝලීකරණය කිව්වයින් පස්සේ අපි මේ ජීවත් වෙන මේ මුළු ලෝකයම සම්පූර්ණ එකක් විදිහට ගත්තොත් එහෙම අපි ඉන්නේ ලංකාවේ නම් අපි අනෙකුත් රටවල් සමග අපි කුමන විදිහටද සම්බන්ධ වෙලා තියෙන්නේ? අපි හුදකලාව ජීවත් වෙනවද? අද අපි දන්නවා ලෝකයේ කිසිම රටකට හුදකලාව නම් ජීවත් වෙන්න බෑ. අර ඉස්සර ශිෂ්ටාචාරයේ මුල් එකේදී දැක්ක විදිහට. අපි විවිධාකාරයේ බැඳීම් වලින් අපි සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒක හන්ද තමයි අපිට මේ ජීවිතයට මුහුණ දෙන්න හරිම අමාරු. මේ බැඳීම් වලට යම් කිසි බලපෑමක් ඇති වුණොත් මේ ව්‍යාපාරික පරිසරයේ අපිට අපේ ඉදිරි පැවැත්ම තර්ජනයක් වෙලා තියෙනවා. අපි මේ දේවල් මේ කාලේ අපි ඉතාමත් හොඳින් අත්විඳිනවා. අපි දන්නවා අපිට අවශ්‍ය ආහාර බොහෝ දේවල් අද ලෝකයේ වෙනත් වෙළඳ පොළවල් වලින් තමයි එන්නේ. අපිට අවශ්‍ය සීනි ටික, අපිට අවශ්‍ය පරිප්පු ටික, සමහර වෙලාවට අපිට අවශ්‍ය අර්තාපල් ටික, තිරිඟු පිටි ටික මේවා අපේ රටේ නෙමෙයි නිෂ්පාදනය වෙන්නේ. අපි වෙනත් රටවල් වල එක්ක තියෙන සම්බන්ධ වෙලා තමයි ඛනිජ තෙල් ඒ වගේ දේවල් අපි ගෑස් වගේ අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේවා වෙනත් කිසි දෙයක් නිසා නෙමෙයි මේවා ඇති වෙලා තියෙන්නේ මේ ගෝලීකරණය කියන සංකල්පය නිසා. ඉතින් අපෙන් අහන්නේ ගෝලීකරණය කියන එක නිර්වචනය කරන්න. එමනම් ගෝලීකරණය කියලා කියන්නේ අන්තර්ජාතික වශයෙන් තියෙන සම්බන්ධතාවයන්. ඒ සම්බන්ධතාවයන් අපි තවදුරටත් කතා කරොත් එහෙම ඒවා අපිට උපකොටස් වලට කඩා ගන්න පුළුවන්. ආර්ථික, සංස්කෘතිකමය සහ සමාජීය කියන දේවල් වලින්. ඉතින් ආර්ථික සම්බන්ධතාවයන් තමයි අපි ඔය කියන ඛනිජ තෙල් වගේ දේවල්. සමාජීය සම්බන්ධතාවයන් නිසා තමයි අපිට විපතක් ඇති වුණායින් පස්සේ අනෙකුත් රටවල් අපිට ඇවිල්ලා උපකාර කරන්නේ. නේද? සංස්කෘතිය කියලා කියන්නේ අපේ තියෙන අපේ අනන්‍යතාවයේ මත අපි හොයාගත්ත අගය කිරීම වගේ දේවල් වෙනත් රටවල් වලින් ඒවා අගය කිරීම, ඒ අතර තියෙන හුවමාරු කිරීම වගේ සම්බන්ධතාවයන් තමයි අපි සංස්කෘතිකමය සම්බන්ධතාවයන් කියන්නේ. එහෙනම් ගෝලීකරණය කියන එක අපි ලියමු ලෝකයේ රටවල් අතර
පවතින ආර්ථික ඒ වගේම සමාජීය සහ සංස්කෘතික සබඳතා ගෝලීකරණය ලෙස හැඳින්වේ. දේශ සීමා මායිම් ඉක්මවා රටවල් අතර අන්‍යෝන්‍ය බැඳීම ගෝලීකරණයේ ප්‍රතිඵලයකි. මේ වගේ ලස්සන පිළිතුරක් ඕගලන්ට නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි. ආ කොටසෙන් අපෙන් මොකෙන්ද අහන්නේ? ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් දෙකක් ලියන්න. ගෝලීකරණය හොඳයිද? ඒකේ වාසි තියෙනවා, අවාසිත් තියෙනවා. අපි මෙතනින් අහන්නේ ගෝලීකරණයේ තියෙන වාසි. අපි මොනවද කියලා බලමු. වාසි මොනවද කියලා. නේද? විදේශීය ප්‍රාග්ධනය ගලායීම. අපිට ආයෝජනය කරන්න බැරි ප්‍රාග්ධනය අපිට වෙනත් අන්තර්ජාතික වෙනත් රටවල් මගින් ලංකාවේ ව්‍යාපාරවල ආයෝජනය කරනවා. නේද? ඒ වගේම අපි දන්නවා ලෝකේ අනෙකුත් රටවල ගුණාත්මක අමුද්‍රව්‍ය. නේද? ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම අපේ රටේ නැති වඩාත් උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය අපිට විදේශ රටවලින් ගේන්න පුළුවන්. ගුණාත්මක අමුද්‍රව්‍ය. ඊට පස්සේ වැඩි දියුණු කළ යන්ත්‍ර සූත්‍ර. නේද? විදේශ වෙළඳපොළත් අපිට තියෙන වාසියක්. අපිට විදේශ වෙළඳපොළවල් හිමි වෙලා තියෙනවා. විදේශ වෙළඳපොළ විවර වීම. කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය වගේ දේවල්. කාර්යක්ෂම යන්ත්‍ර එහෙම නැත්නම් තාක්ෂණය වගේ දේවල් අපිට ලබා ගන්න පුළුවන් මේ ගෝලීකරණයේ තියෙන හිතකර බලපෑම් වල ප්‍රතිඵලයක්. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ආ කොටස, ආ උපකොටස. මොකද්ද ප්‍රශ්නේ? ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය සඳහා යොදාගත හැකි නිර්ණායක දෙකක් ලියන්න. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. ව්‍යාපාර සංවිධාන අපි දන්නවා අපේ අවට ලෝකේ අපි විවිධාකාරයේ ව්‍යාපාර සංවිධාන දකිනවා. තනි ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, රජයේ ව්‍යාපාර තියෙනවා, රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, සමිති සමාගම් ගොඩාක් ආකාරයේ ව්‍යාපාර තියෙනවා. රාජ්‍ය සංස්ථා. ඉතින් මේ වගේ අපිට හම්බෙන මේ සංවිධාන කුමන පදනමක් මතද වර්ග වෙන්නේ කියන එක තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය සඳහා යොදාගත හැකි නිර්ණායක
දෙකක් ලියන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි මේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන පදනම් කීපයක් තියෙනවා. මොනවද ඒ ව්‍යාපාරවල එක් පළවෙනි පදනම තමයි අරමුණු අනුව, දෙක අයිතිය එහෙම නැත්නම් හිමිකාරත්වය අනුව. අයිතිය හිමිකාරත්වය තුන්වෙනි එක තමයි පරිමාණය අනුව. ඔන්න අපි පදනම් තුනක්ම ලියාගත්තා. මේ පිළිබඳ තවත් පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් එහෙම ව්‍යාපාරික අරමුණු අනුව අපි දන්නවා ඇතම් ව්‍යාපාර තියෙනවා ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන, තවත් සමහර ව්‍යාපාර තියෙනවා සමාජ සුබ සාධන අරමුණෙන් ක්‍රියාත්මක කරන ආයතන. ඉතින් මේවා පෞද්ගලික අංශෙත් තියෙනවා, රාජ්‍ය අංශෙත් තියෙනවා. පෞද්ගලික අංශයේ තියෙන ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර තමයි ඔය හවුල් ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් වගේ දේවල්. පෞද්ගලික අංශයේ තියෙන සමාජ සුබ සාධන අරමුණෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර තමයි සම්පකාර සමිති, සමිති සමාගම් වගේ දේවල්. රාජ්‍ය අංශය ගත්තොත් එහෙම රාජ්‍ය සමාගම් ලාභ අරමුණෙන් ක්‍රියාත්මක කරන දේවල්. ඒ වගේම රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ වගේ ආයතන ගත්තොත් එහෙම සමාජ සුබ සාධන අරමුණු මුඛ්‍ය කරගෙන ක්‍රියාත්මක වන ආයතන. ඒ අරමුණු හිමිකාරත්වයේ මත ව්‍යාපාර වර්ග කරන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් දෙකයි, පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. පුද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, 2007 අංක 7 දරන සමාගම් පන්ති අනුව සංස්ථාපනය කරන සමාගම්, හවුල් ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර සමිති වගේ ආයතන අපි ගන්නවා හිමිකාරත්වය අනුව පෞද්ගලික අංශයේ හිමිකාරත්වයට යටත් ව්‍යාපාර සංවිධාන විදිහට. ඒ වගේම රාජ්‍ය අංශය ගත්තොත් එහෙම අපි දන්නවා රජයේ සංස්ථා තියෙනවා, රාජ්‍ය සමාගම් තියෙනවා, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ වගේ විවිධාකාරී ව්‍යාපාර සංවිධාන අපිට හමු වෙනවා. ව්‍යාපාර පරිමාණය කියලා කියන්නේ ඒ ව්‍යාපාරේ නිකන් අර විශාලත්වය, පරිමාණය කියන ඒ දේවල් තීරණය කරන සාධක. එතකොට මේ පරිමාණය කියනකොට එක නිර්ණායකයක් නෙමෙයි තියෙන්නේ. ඒක ව්‍යාපාරයේ යොදවන ප්‍රාග්ධනය අතිවිශාල නම් අපිට ප්‍රාග්ධනය කියන්නේ එක නිර්ණායකයක් ව්‍යාපාරයේ විශාලත්වය තීරණය කරන්න. විශාල ප්‍රාග්ධනයක් යොදවනවා. අපි ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලය නේද? එතකොට ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල ආයෝජනයක් සිද්ධ කරන්න ඕන. ඒවා මහා පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන්. තවත් සමහර නිර්ණායක තමයි ප්‍රාග්ධනයට අමතරව ඒවල ඉන්න සේවක සංඛ්‍යාව, වෙළඳපළ, එහෙම නැත්නම් භාවිතා කරන බලශක්ති ප්‍රමාණය. මේ වගේ විවිධාකාරයේ නිර්ණායක අපිට හමු වෙනවා ව්‍යාපාරයක පරිමාණය තීරණය කරන්න. හොඳයි. අපිට මෙන්න මේ කියන කාරණා දෙකක් ලිව්වොත් අපිට ලකුණු ලබා ගන්න ප්‍රමාණවත්. ආ කොටස. හවුල් ව්‍යාපාරයක් ආරම්භීම සඳහා සිටිය යුතු අවම හා උපරිම සමාජික සංඛ්‍යාව කොපමණද? අවම කියලා කියන්නේ කීයක්ද හවුල් ව්‍යාපාරයක? දෙන්නයි. උපරිම කීයද? 20යි. හරිද? අවම සමාජිකයෝ 2යි. උපරිම කීයද? 20යි. කොතනද මේක කියලා තියෙන්නේ? 2007 අංක 7 දරන සමාගම් පනතෙන් තමයි මේ හවුල් ව්‍යාපාරයක සිටිය හැකි අවම සහ උපරිම සමාජික සංඛ්‍යාව තීරණය කරන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි
සමාගම් පනත යටතේ තමයි හවුල් ව්‍යාපාරයක අවම සාමාජික සංඛ්‍යාව ගැන කතා කරන්නේ. හොඳයි. අපි බලමු දෙවනි කොටස. ප්‍රකාශ කීපයක් අපිට ලබා දෙනවා. සුපුරුදු පරිදි අපිට ඒවා සත්‍යද අසත්‍යද කියන එක තෝරගන්න තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂකවරයා. පළවෙනි ප්‍රකාශය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් බලපාන අරමුණ වන්නේ ලාභ ලැබීමේ අරමුණ හා සමාජ සුබ සාධන අරමුණ. සත්‍යද අසත්‍යද? ඔව්. අපි දන්නවා බොහෝ ව්‍යාපාර එක්ක ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර එහෙම නැත්නම් සමාජ සුබ සාධන අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර. ඒක නිසා අපිට මෙම ප්‍රකාශයේ සත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දෙවන ප්‍රකාශය. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය අනිවාර්ය නොවේ. ඇත්තද? ඒක සත්‍ය ප්‍රකාශයක්. අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. හැබැයි ඇතැම් අවස්ථාවල් වල ලියාපදිංචිය අවශ්‍ය වෙනවා. අපි ඒක කලින් කතා කරා. හවුල් ව්‍යාපාරයක එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ එහෙම නැත්නම් අයිතිකරුගේ සම්පූර්ණ නම භාවිතා කරන්නේ නැතුව වෙනත් නමකින් හෝ නමේ කොටසකින් ව්‍යාපාරය පවත්වගෙන යනවා නම් ව්‍යාපදිංචිය අනිවාර්ය කරලා තියෙනවා. මොකද 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. තුන්වන ප්‍රකාශය. රාජ්‍ය සංස්ථා සඳහා නෛතික පුද්ගල භාවයක් ඇත. ඇත්තද? රාජ්‍ය සංස්ථාවක් විශේෂ එහෙම නැත්නම් පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ බිහිවන නිසා ලියාපදිංචි කරන නිසා නෛතික පුද්ගල භාවයක් ඇති සංවිධානයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඒක නිසා මේක සත්‍ය ප්‍රකාශයක් විදිහට අපි හඳුන ගන්නවා. ඊළඟ ප්‍රකාශය. සංස්ථාපිත සමාගමකට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස් කළ නොහැක. දැන් සංස්ථාපිත සමාගමක් කියලා කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පන්ත යටතේ පිහිටුවන සමාගමක්. ඒතකොට ඒ වගේ සමාගමක කොහොමද ප්‍රාග්ධනය සපයන්නේ? ප්‍රාග්ධනය සපයන්නේ සමාගමක කොටස් නිකුත් කිරීම මගින්. මතක තියාගන්න. ඒක නිසා සංස්ථාපිත සමාගමකට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස් කළ නොහැක කියන ප්‍රකාශය අපිට එකඟ වෙන්න බෑ. ඒක අසත්‍යයි. මක් නිසාද යත් අපි සංස්ථාපිත සමාගමක් කොටස් නිකුත් කිරීමෙන් තමයි කොටස් හිමියන්ගෙන් අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරන්නේ. තුන්වන කොටස. අනෙකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව සමුපකාර සංවිධාන ක්‍රමයේ පවතින වාසි සහ අවාසි දෙක බැගින් ලියන්න. මොනවද සම්පකාර සමිතිය වල වාසි? අපි ඉස්සෙල්ලාම වාසි පැත්ත ගැන කතා කරමු. වාසි පැත්ත අපි දන්නවා සම්පකාර සමිතියක තියෙන ප්‍රධානම වාසිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. දෙවන වාසිය තමයි සමාජික සුබ සාධනය උදෙසා කටයුතු කිරීම. තුන්වෙනි එක තමයි විවිධ වූ
රාජ්‍ය අනුග්‍රහයන් ලැබීම. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතිනවා කියලා කියන්නේ ඇයි? කොහොමද එහෙම තියෙන්නේ? සංස්ථාවක් අපි ගත්තොත් එහෙම නැත්නම් මේ සම්පකාර සමිතියක් ගත්තොත් එහෙම ඒකේ පාලන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? සමාජිකයන් විසින් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් තමයි තීන්දුව తీරන ගන්නේ. සමාජිකයන් විසින් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් නිසා ඔවුන් විසින් ගනු ලබන සියලුම තීරණ සමාජිකයන්ගේ පොදු යහපත උදෙසා ඉවහල් වන තීරණ තමයි ගන්න. ඒක නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම කියලා කියන්නේ. සමාජික සුබ සාධනයේ උදෙසා කටයුතු කිරීම. පොදු පරමාර්ථයෙන් පොදුවේ සියලුම සමාජිකයන්ගේ යහපත උදෙසා තමයි මේකෙන් කටයුතු කරන්නේ. සැමට සාධාරණත්වය යන සංකල්පය යටතේ තමයි මේකේ කටයුතු කරන්නේ. ඒක නිසා සමාජික සුබ සාධනය තහවුරු වෙනවා. විවිධ වූ රාජ්‍ය අනුග්‍රහයන් ලැබීම. රජයට මේ ජනතාවට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් නම් ඒකට ඉතාමත් ගැළපෙන සංවිධානයක් තමයි මේ රාජ්‍ය අනුග්‍රහය. හිමිවීමේදී අපි සම්පකාර සමිති තෝරගන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා යම් භාණ්ඩ අඩු මිලට දෙන්න ඕන නම් අපි බොහෝ විට ඒගොල්ලෝ රජයේ භාවිතා කරන ඒ වෙහිකල් එක එහෙම නැත්නම් ඒ වාහනේ තමයි මේ සමුපකාර සමිති හරහා සහන මිලට භාණ්ඩ ලැබීමට සැලැස්වීම. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටත් මේ සම්පකාර සමිති අපිට ඉවහල් වෙනවා. ඒතර ඒ අපි ගත්තොත් එහෙම වාසි පැත්ත. දැන් අපි බලමු අවාසි මොනවද කියලා. අවාසි අපිට එන්නේ ප්‍රාග්ධනයේ රැස් කරන එක ගත්තොත් එහෙම අපිට සීමා වෙනවා. ප්‍රාග්ධනය සමාජික අරමුදල් වලට සීමා වීම. වෙනත් ප්‍රාග්ධනයේ රැස් කරගන්න පුළුල් කිරීමේදී හැකියාවක් අපිට සැලසෙන්නේ නැහැ. ඒ වගේම අපිට තීන්දුව తీරන ගන්න එක හරි අමාරුයි. මොකද ඒ සමුපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කරන එක. හැම වෙලාවෙම සම්පකාර ප්‍රතිපත්තිම මුදුන්පත් කරගන්න තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු සිදුවීම මෙම ආයතනවල උන්නතියට ඇතම් අවස්ථාවල බාධාවක් බවට පත් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ හතරවෙනි කොටස. මොකද්ද? මේ තාක්ෂණය මාර්ගෙන් අපි කරන බැංකු සේවාවන් ආශ්‍රිත ප්‍රශ්නයක්. ආ කොටසෙන් අහන්නේ ටෙලි බැංකු සේවාව මගින් ව්‍යාපාරිකයෙකුට ඉටු කරගත හැකි කාර්ය දෙකක් ලියන්න. එතකොට මොනවද ටෙලි බැංකු කියලා කියන්නේ? අපි දන්නවා මේ ජංගම දුරකථනයේ වගේ තාක්ෂණික මෙවලමක් මාර්ගයෙන් අපි බැංකු කටයුතු සිදු කිරීම. ඉතින් බලන්න අපෙන් අහන්නේ ඒකෙන් කරගන්න පුළුවන් ප්‍රයෝජන කීපයක්. අපි දන්නවා ජංගම දුරකථනය එහෙම නැත්නම් දුරකථනය කියලා කියන්නේ ඒක බොහෝ විට sannivedana උපකරණයක්. ඉතින් අද මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට මේ ජංගම දුරකථන අපිට කුඩා බැංකුවක් බැංකු ශාඛාවක් විදිහට අපේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යාමට අපිට සේවාවන් සපයන තාක්ෂණික මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඉටු කරගන්න පුළුවන් කාරණා කීපයක් ගැන කතා කරොත් එහෙම අපිට කියන්න පුළුවන් අපිට ගිණුම් ශේෂය පරීක්ෂා කරන්න පුළුවන්. නේද?
ගිනුම් ශේෂය පරීක්ෂා කිරීම. ඊට පස්සේ ගෙවීම් සිද්ධ කිරීම, ගෙවීම් සිදු කිරීම. ඊට පස්සේ චෙක් පොත් ඇනවුම් කිරීම. ගණදෙනු පිළිබඳ ප්‍රකාශ, ගණදෙනු පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන්. ලබා ගැනීම වගේ විවිධ වූ සේවාවන් රාශියක් අපිට කිරීම සඳහා මේ ටෙලි බැංකු සේවාව අපිට උපකාරී වෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ආ කොටස. වර්තමානයේදී ව්‍යාපාර විසින් මූල්‍ය වාර්තා පරිගණක ආශ්‍රිතව ස්වයංක්‍රීයව පිළියෙල කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග පැකේජ් දෙකක් ලියන්න. අපි දන්නවා අපි මේ ගිණුම් කරණය ගැන ඉගෙන ගත්තට අද ප්‍රායෝගිකව අපි මේ වගේ මේ T accounts ගහන ඒවා මේ සම්ප්‍රදායික ක්‍රමවලට වඩා වැඩි දියුණු කරලා අපිට මේ ගිණුම් කරන ක්‍රියාවලිය කරන්න පුළුවන් විදිහේ පරිගණක මෘදුකාංග පරිගණක වැඩසටහන් අද දියුණු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට තියෙන මේ මෘදුකාංග කීපයක් ගැන තමයි අපිට ලියන්න කියන්නේ. ඒවා අපේ තියෙනවා මේ වගේ ACPAC, ඊට පස්සේ quick book, ඊට පස්සේ මෙන්න මේ වගේ සාගී මේ වගේ පරිගණක මෘදුකාංග පැකේජ් අපිට කීපයක් අපිට වෙළඳ පොලෙන් අපිට අද මිලදී ගැනීමේ පහසුකම් සලස්වලා තියෙනවා. හොඳයි. අපි මේ සාකච්ඡා කළේ අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ 4 වෙනි ප්‍රශ්නේ. අපි දන්නවා 2, 3, 4 කියන ප්‍රශ්නාංක අපිට හමු වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. මේකෙදී අපිට ලැබෙන්නේ මේ ව්‍යාපාර අධ්‍යයනයේ ආශ්‍රිත ප්‍රශ්න. ඉතින් අපි දැන් මේ 2017 වයඹ පළාතේ අවසාන පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු දෙවන ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. මේ වන විට අපි පරිච්ඡේද දෙකකින් මේ සාකච්ඡාව මේ ස්ථානයට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට තවත් ප්‍රශ්න 3ක් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න 3 තමයි ප්‍රශ්නාංක 5, 6, 7. ඊළඟට මේ ප්‍රශ්නාංක 5, 6, 7 කියන ප්‍රශ්න 3ෙනුත් අපිට දෙකක් තමයි අපි විභාගයේදී පිළිතුරු ලියන්න ඕන. එතකොට මේකේ ප්‍රශ්න අපිට ලැබෙන්නේ ගිණුම් කරන්නේ ආශ්‍රිතව. එහෙමනම් අපි අද දින සාකච්ඡාව මේ දෙවන පරිච්ඡේදයේ නිමාවත් එක්ක අපි අවසන් කරනවා. නැවත වතාවක් අපි ඉක්මනට හමු වෙමු. තුන්වෙනි පරිච්ඡේදය සාකච්ඡාව ආරම්භ කරමු.